නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. භාෂා අධ්‍යයනයක් සිදු කරන්නට ආරම්භන වැඩසටහන් මාලාවක තවත් දිගහැරුමක් පාලි භාෂා ව්‍යාකරණ පාඩම් මාලාව ඔස්සේ අද දවසේ අපි එකතු වන්නට සූදානම් වන්නේ මේ තුල. ඕනෑම භාෂාවක් අධ්‍යයනය තුල විශේෂ ලක්ෂණය තමයි මේ භාෂා ව්‍යාකරණය අපි හැදෑරුවාට භාෂා ව්‍යාකරණය කියන්නේ ඒක ඉබේ හටගත්තු දෙයක් නොවේ. අපි මේ පාඩම් මාලාව පටන් ගනිද්දිත් විස්තර විග්‍රහයක් ඉතා සංක්ෂිප්තව ඉදිරිපත් කළා. මේක තනිව හටගත්තු ඉබේ පහළ වුණු දෙයක් නොවේ. ව්‍යාකරණය කියන දේ භාෂාවත් එහෙමයි. විශේෂයෙන් ව්‍යාකරණය හදාරද්දී හොඳට මතක තියාගත යුතු දෙයක් තමයි මේ කතා කරන ව්‍යාකරණය අපි යම් මූලාශ්‍ර කිහිපයක් පදනම් කරගෙනයි ගොනු කරන්නේ. අපි පාලි භාෂා ව්‍යාකරණය ගැන කතා කළොත් මෙතනදී ඉදිරියෙන් පිහිටවා ගන්න ප්‍රමුඛතම මූලාශ්‍රය තමයි ත්‍රිපිටක ධර්මය. බුදුරජාණන් වහන්සේ සූත්‍ර විනය අභිධර්මයේ විදියට දේශනා කොට වදාළ ධර්මය අන්තර්ගත වන පෙළදහම, අට කතාව, ටීකාව මෙන්න මේ ග්‍රන්ථ මේ මූලාශ්‍රයන් ප්‍රමුඛ මූලාශ්‍රයන් කරගෙනයි මේ කියන භාෂා ව්‍යාකරණය හැදෙන්නේ, භාෂා ව්‍යාකරණයක් නිර්මාණය වන්නේ. එනිසා ව්‍යාකරණය හදාරද්දී ඒ කියපු ආකාරයට නැත්නම් පාලි භාෂා ව්‍යාකරණය හදාරද්දී ත්‍රිපිටකයෙන් බැහැරව, ත්‍රිපිටක පරිශීලනයෙන් බැහැරව අපි ව්‍යාකරණ අධ්‍යයනය සිදු කරනවා නම් ඒකේ තරම් සාර්ථක නැහැ. ඒ වගේම ව්‍යාකරණ අධ්‍යයනයෙන් තොරව අපි ත්‍රිපිටකය පමණක් දැනගන්නවා නම් එය හසු වුණොත් හොඳයි. හැබැයි එහෙම නොවුනොත් සමහර විටක අපි සමහර තැනක බොහෝ තැනක අත්නොමති ඉදිරිපත් කරමින් මුලාවකට පත්වන්න පුළුවන්. එනිසා හොඳම දේ තමයි ව්‍යාකරණයත් හදාරනවා. ඒහා සමග එහි යෙදීම මූලාශ්‍රය ත්‍රිපිටක ධර්මයක් හදාරනවා. ඒ දෙකම එකට යද්දි තමයි මේ ධර්මයේ රසය අපට වැටහෙන්නේ. ඒ වගේම මේ ඉගෙනීමක ව්‍යාකරණ ඉගෙනීමක් තුළ ඇති වැදගත්කම, තෘප්තිය ලබන්න පුළුවන් වන්නේ ඒ විදිහකට අධ්‍යයනයක් කළොත් තමයි. නිසා උත්සාහ කරන්න මේ වෙනතෙක් අපි බොහෝ දුරක් කතා කරලා තිබෙනවා. ඒ නිසා මේ කියු පාඩම් නැත්නම් මේ පාඩම් තුළ ඉස්මතු ව්‍යාකරණ රටාවන් උපයෝගී කරගෙන මේ වෙද්දී සූත්‍ර පිටකයේ විශේෂයෙන්ම යම් ප්‍රමාණයක් පෙළ ග්‍රන්ථයන්හි කියවන්න සියල්ලෙන් සියල්ල 100%ක් නෙමෙයි යම් තරම්ක් දුරකට අවබෝධයක් ලබා ගන්නට හැකියාවක් තිබෙනවා. එතකොට අර ධර්මයේ රසයත් වැටහෙනවා. ඒ ධර්මයේ රසය වැටහෙන්න ඒ කෙනාට ව්‍යාකරණ අධ්‍යයනයේ තියෙන වැදගත්කමත් වැටහෙනවා. දිග ගමනක් යන්න පුළුවන් සතුටින්. නිසා ඒ කරුණත් ඉදිරිපත් කරගනිමින් අදත් අපි පුරුදු විදියට අපේ පාඩමට යොමු වෙමු. මෙතෙක් අපි නාම වර්ණගීම් රාශියක් කතා කරලා අවසానයි. පුල්ලිංග, ඉත්තිලිංග, නපුංසකලිංග වශයෙන්. ඒ වගේම ක්‍රියා ස්වරූපයන් අතීත, වර්තමාන, අනාගත වශයෙන් කතා කළා. ඉන් අතිරේකව තවත් పూర్ව ක්‍රියා ආදී, ඒ වගේම ක්‍රියා ධාතු පාදක කොට බිහිවන කිතක සම්බන්ධයෙන් යම් පමණක් දුරට කතා කළා.
අවසානයේ දවසේ එතකොට කතා කරලා තියෙනවා මේ අභ්‍යාසයට පෙර ආතුව අද මිශ්‍ර ක්‍රියා කිතක පද පිළිබඳව අන්තමාන ප්‍රත්‍ය යුගල සම්බන්ධව ඊටාම වැදගත් භාෂාවේ බොහෝ කොට යෙදෙනවා. මොකද දියුණු වන භාෂාවක ලක්ෂණයක් හැටියට අපි හඳුනා ගන්නවා. විශේෂයෙන්ම ප්‍රාකෘත භාෂාවන් වල පුරාතන ඉන්දු ආර්ය යුගයෙන් මධ්‍යතන ඉන්දු ආර්ය යුගයකට භාෂා පරිණාමය වෙද්දී ප්‍රාකෘත භාෂා යුගයේ ප්‍රමුඛ ලක්ෂණයක් තමයි ඔය කියන කිතක භාවිතයට පැමිණීම. බොහෝ කොට අවසාන ක්‍රියාවකින් වාක්‍යයක් අවසන් කරනවා වෙනුවට මේ කිතක උපයෝගී කරගන්නවා ඒ වාක්‍ය ප්‍රකාශනය සඳහා. අන්තමාන ප්‍රත්‍යයුගල කතා කරලා ඒ වගේම එහි ස්ත්‍රීලිංගය කොයි විදිහටද වර්ණගන්නේ, නපුංසක ලිංගුව කොයි විදිහටද වර්ණගන්නේ අපි කතා කරලා තියෙනවා නේද? ඒකේ විශේෂයක් කියන්නට දෙයක් නැහැ. එහෙනම් අපි අද දිනට નિયમિત අභ්‍යාසයට යමු. අභ්‍යාසංක 21. මේ අභ්‍යාසය කරද්දී එතකොට හොඳට අවධානය යොමු කරන්නට ඕනේ මේ අන්තමාන කිතක කොයි විදිහටද භාෂාව යොදාගන්නේ. නාමයකට විශේෂණයක් වශයෙන් සහ නාමයක් විග්‍රහ කරන අවස්ථාවකදී ඒ නාමය වෙනුවට යොදා ගන්න අවස්ථාවක් තිබෙනවා නේද? ඒක අපිට මේ පරිවර්තන කරද්දී හසු වෙනවා. ඒක නිසා අපි අභ්‍යාසයට යමු. කියන්න බලන්න පළවෙනි අංකය. අභ්‍යාසයේක සිංහල ලිපියක ගාමං ගච්ඡන්තෝ ධාරකෝ ඒකං ගෝණං දිස්වා භායි ගමට යන දරුවා එක් ගුණිකු දැක භය වීය. එහෙම තමයි එන්නට ඕනේ. ඒකේ ගාමං ဒုတိယ ඒක වචන ගච්ඡන්තෝ පඨම ඒක වචන ධාරකෝ පඨම ඒක වචන ඒකං ගෝණං ဒုတိယ ඒක වචන දිස්වා පූර්ව ක්‍රියාව. දිස්සති කියන ක්‍රියාවේ පූර්ව කියන්නේ දිස ධාතුව. ඔව්. භායි අතීත කාල ප්‍රථම පුරුෂ ඒක වචන ක්‍රියාවක්. ඒ වාක්‍ය මොකක්ද එතකොට අපිට මේ පාඩමට අදාළ? ගච්ඡන්තෝ ධාරකෝ කියන්නේ. අන්න හරි. ගච්ඡන්ත ඒ කිතකය වර්තමාන කිතකයක් ගමු ධාතුවෙන් පරව අන්ත ප්‍රත්‍යේකාස වෙලා හැදෙන්නේ නේද? ගච්ඡන්ත කිතක පදේ. ඊළඟ දෙවෙනි වාක්‍යය. දෙක ධාරිකා රෝදන්ති අම්මාය සම්තිකං ගන්නවා පීඨේ විසීදී දැරිය හඬමින් මවගේ ළඟට ගොස් පුතුෙහි හුමිය. ඔව්. එතන ධාරිකා රෝදන්ති කියන එක දැරිය හඬමින් කියන්නත් පුළුවන්. නැත්නම් දැරිය හඬන්නේ මවගේ සමීපයට ගොස් එහෙම කියන්නටත් ඕක පුළුවන් නේද? අර කිතක භාවිතය තුළ ඒක හඬන්නේ කියලා ඒ විදිහේ ප්‍රයෝගයක් අපි සිංහල භාෂාව තුළ හඳුනා ගන්නවා. ඒ වාක්‍ය එතකොට කොහොමද එන්නේ? වාණිජා භණ්ඩානි වික්කින අපි දෙවෙනි එකේ කියවේ නෑ නේද වචන විග්‍රහය? වාක්‍ය ධාරිකා රෝදන්ති පඨම ඒක වචන අම්මාය චට්ඨි ඒක වචන සම්තිකං ဒုတိ ඒක වචන ගන්වා පූර්ව ක්‍රියාවක් පීඨේ ဒုတိ සප්තමී ඒක වචන නිසීදී අතීත කාල ප්‍රථම පුරුෂ ඒක වචන ක්‍රියාපද. ඔව්. අයි පීඨේ කියන එක සප්තමියට ගත්තේ. වාඩි වුණා කියන අර්ථයෙන්. අන්න හරි. නිසීදති කියන ක්‍රියාවට ආධාරාර්ථයක් තමයි දෙන්නේ නේද? කර්තෘට පිහිටන්නට මේ ක්‍රියාව කරන්නට උපකාර කරන්නේ පිහිටීම වශයෙන්, ආධාර වීම වශයෙන්. ඒ වාක්‍ය එතකොට කිතක රෝදන්ති කියන එක. අන්න හරි. රෝදන්ති නේද? එතන අන්ත ප්‍රත්‍ය එකාස වෙලා ඒක ඉතිලිංග කරන්නට ඊ ප්‍රත්‍ය එකාස වෙලක් තියෙනවා. ඒක විශේෂත්වය. අපි දැනට අන්ත ප්‍රත්‍ය දැනගමු. ඊළඟට දැන් ගච්ඡන්ත ඉතිලිංග කරද්දී ගච්ඡන්ති කියලා වෙනවා නේද? ඒ විදිහට ඊ කාර්යයක් එකාස වෙලා බොහෝ කොට වෙන්නේ ඒ ප්‍රමාණයෙන් දැනගමු. නැත්නම් ඔක අපිට බාලාවතාරයට ගිහුවාම කොහොමද මේ පදේ හදන්නේ කියලා ප්‍රകൃතිය පාදක කර උපකාර කරගෙන කොහොමද හදන්නේ? ඒක
අපි පසුවට තියාගමු. දැනට මේ කියන කිතක භාවිතය කිතකයේ යෙදීම හරියට හඳුනාගත්තා නම් ප්‍රමාණවත් මෙතනදී. ඊළඟ වාංජා භණ්ඩානි වික්ඛිනන්තා නදියන් නහයන්තේ මනුස්සේ පස්සින්සු බඩු විකුණන වෙලෙන්දෝ නදියෙහි නාන මිනිසුන් දැක්කහ. ඔව්. අන්න එහෙම ගන්න පුළුවන්. දැන් පද පිළිවෙල ඔහම තිබ්බට භණ්ඩානි වික්ඛිනන්තා වානිජා බඩු විකුණන වෙලෙන්දෝ නේද? ඇත්තට මේක තමයි භාෂා පරිවර්තනයකදී වෙන්නට ඕන. මේ තියෙන විදිහටම භාෂාවෙන් නැත්නම් පරිවර්තනය තුළ ව්‍යාකරණ පරිවර්තනයක් විතරක් නම් එන්නේ නේද? අපිට අර්ථයක් එන්නේ නැහැ. දක්ෂ වෙන්නට ඕනේ අපි ව්‍යාකරණයට මාත්‍රයක්වත් හානි නොකර අපේ භාෂාවට අනුරූප විදිහට මේ පරිවර්තනය කරන්න. ඒක නිසා මේ ප්‍රයෝගය හොඳයි. භාණ්ඩ විකුණන වෙලෙන්දෝ එහෙම ගන්න පුළුවන්. එහෙම නැත්නම් වෙලෙන්දෝ භාණ්ඩ විකුණමින් එහෙම ගන්නත් පුළුවන්. නැත්නම් වෙලෙන්දෝ භාණ්ඩ විකුණන්නාහු නදියෙහි නාන්නා වූ මිනිසුන් දැක්කාහ. එහෙම ගන්නත් පුළුවන්. ඒක තමයි අර එකම කිතකය වික්ඛිනන්තා කියන එක. නමුත් අපේ භාෂාවට මේ වාක්‍ය පරිවර්තනය කරද්දී ආකාර රටා කිහිපයක් හඳුනා ගන්න පුළුවන් නේද? ඒක තමයි. දැන් අර එක භාෂාවකට අනන්‍ය ඔය භාව ප්‍රකාශන පද තියෙන්නේ නැත්නම් අර සමහර දැන් ඒ තියෙනවා කියන ස්වરૂපය අනුව නේද? දැන් මොනවද ඒ වගේ දේවල් තියෙන කියන්නේ එකම නැත්නම් අකුරක් වචනයක් අපි කියන්නේ. නමුත් ඒ කියන ශෛලිය අනුව කියන තැන අනුව අදහස් එකිනෙකට වෙනස්. නේද? අන්න ඒ වගේ භාව ප්‍රකාශන ඉඟි මේ භාෂාවේ තියෙනවා නේ. දැන් ඔය අපි කියමුකෝ කියන එක. දැන් මගේ අතේ මොකක් හරි තියෙනවා නම් කාට හරි දෙන්න කියලා කියනවනේ. ඒකෙන් අදහස් වෙන්නේ ගන්න කියන අදහස. ඊළඟට එහෙම නැතුව අපි නිකන් විශ්මයටපත් වෙලා නම් ඉන්නේ කියලා කියනවා. අර එකම අකුර පාවිච්චි කරන නමුත් අවස්ථාව අනුව ඒක යෙදීම වෙනස්. ඒක තමයි අර මම කියන්නේ උත්සාහ කරන්නේ මේ තුළ අර භාෂාවකට අනන්‍ය වුණු ඒ භාෂාවේ ලක්ෂණ තියෙනවා. ඒක නිසා අපේ අර මේ පරිවර්තනයක් තුළ හුදු ව්‍යාකරණ පරිවර්තනයක් නෙමෙයි අතරම අපේක්ෂා කරන්නේ. පළවෙනි පොත අපි මේ විදිහට කරමු. නමුත් දෙවෙනි පොත තුන්වෙනි පොතට ගියපුවාම උත්සාහ කරන්න මේකෙන් තනි ව්‍යාකරණ පරිවර්තනයක් නෙමෙයි. ඊට එහා ගිය ඒ අපි අර කියන්නේ සන්දර්භය කියලා. ඒ යෙදුණු තැන අනුව හොඳ කියන්නේ අර්ථ තීව්‍ර වෙන විදිහට අන්න. අර්ථ තීව්‍ර වෙන්නට ඕනේ පරිවර්තන. ඒක තමයි කියන්නේ නැතුව ත්‍රිපිටකය තුළ සැඟවුණු අර්ථ තියෙනවා කියලා එහෙම මේ අපට කල්පනා කරලා මෙතෙක් හදාලා නොමැති දෙයක් එහෙම ගන්නට දෙයක් ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ සියල්ල දේශනා කරලා තියෙනවා. නමුත් අපි අර කල්පනා කරනකොට මෙන්න මේ සන්දර්භයට මේ වචන සමුදාය කොහොමද ගැලපෙන්නේ? අන්න එහෙම කල්පනා කරලා අපි පරිවර්තනය කළොත් ඒක බොහෝ සාර්ථකයි. බොහෝ සාර්ථකයි. අර තනි ව්‍යාකරණ පරිවර්තනයක් කරනවා වෙනුවට. නමුත් මම කියවේ අපි දැනට එහෙම කරමු. ව්‍යාකරණ පරිවර්තනය දැනගන්න අපේ ඉලක්කය වෙන්න ඕනේ. අන්න අතෙන්නට යන්න. නේද? මොකද ව්‍යාකරණයේ වේවා භාෂාව වේවා මොකද්ද මේක? මේක සම්මුතියක් මේ කතා කරන්නේ. ඒ සම්මුතිය උපකාර කරගන්න මොකටද? පරමාර්ථයක් විග්‍රහ කරගන්න. ඒ අදහසත් පැත්තකින් තියාගන්න මේක හදාරන අතරතුර. පැහැදිලි නේද කියපු කතාව? ඊළඟ වාක්‍ය. වාණිජ පඨම බහුවචන භණ්ඩානි ဒ ුතිය බහුවචන වික්ඛිනන්තා පඨම බහුවචන නදියන් සත්තමි ඒකවචන නහයන්තේ මනුස්සේ ဒ ුතිය බහුවචන පස්සින්සු අතීත කාල පඨම පුරුෂ බහුවචන ක්‍රියාපද. ඊළඟ වාක්‍ය 4 කඤ්ඤායෝ අසමාන නහයන්තියෝ ගච්ඡන්තං වනිතං අක්කෝ සින්සු සිනාසෙමින් නාන යුවතියෝ
යන ස්ත්‍රියකට ආක්‍රෝෂ කළහ. ආක්‍රෝෂ කළහ. ඒක එහෙම කියන්න පුළුවන්. නැත්නම් කඤ්ඤායෝ හසමානනහායන්තියෝ කියන එක ඔය විදිහටම පරිවර්තනය කරොත් ස්ත්‍රීහු නහමින් සිනාසෙමින් ස්ත්‍රීහු සිනාසෙමින් නාන්නියෝ නාන්‍යෝ නැත්නම් නාන්නාහු කියලා ඊටු ටික ගන්න ගච්ඡන්තින් මනිතා. යන ස්ත්‍රියකට ආක්‍රෝෂ කළහ. එහෙම පුළුවන් ගන්න. ඒ වාක්‍ය එතකොට මොනවද? කොහොමද වාක්‍ය විග්‍රහය එන්නේ? පද විග්‍රහය. කඤ්ඤායෝ පඨම බහුවචනයි අසමාන පඨම බහුවචනයි නහයන්තියෝ පඨම බහුවචනයි ගච්ඡන්ති ဒုတိယ ඒකවචනයි වන්තං ဒုတိယ ඒකවචනයි යක්කෝසින්සු අතීත කාල පඨම පුරුෂ බහුවචන ක්‍රියාපදයක්. ඔව්. කිතක අසමාන නහයන්තියෝ ගච්ඡන්ති කියන ඔව්. තුනම තියෙනවා. එතන මාන ප්‍රත්‍යක් තියෙනවා. අන්ත ප්‍රත්‍යක් තියෙනවා. ඊළඟ පහ පුරිසෝ හසන්තෝ රුක්ඛං ආරහිත්වා ඵලානි කාදන්තෝ සාඛායන් නිසීදි සිනාසෙන පුරුෂ තෙම ගසට නැග ගෙඩි කමින් අත්ෙහි හුන්නේය. ඔව්. පුරිසෝ හසන්තෝ පඨම ඒකවචනයි රුක්ඛං ဒုတိယ ඒකවචනයි ආරහිත්වා පූර්ව ක්‍රියාව ඵලානි ဒုတိယ බහුවචනයි खादंतो एक पठम एकवचन शाखायां सप्तमी एकवचन निसीदि अतीत काल पठः पुरुष एकवचन क्रियापदය. එතන සාඛායන් කියන වචනේ විභක්ති සප්තමී වචනයක්. අත්ෙහි කියන්න පුළුවන් නැත්නම් අත් උඩ කියන්නත් පුළුවන් නේද? සාකස්ස උපරි. අන්න. අත්තේ උඩ එහෙම අදහසක් ගන්නත් පුළුවන්. අත්ත මත කියන අදහස තමයි මෙතනදී ගන්න තියෙන්නේ. නැත්නම් සාකහයන් කියලා ඔතන පුරුෂෝ හසන්තෝ නැතුව අපි මෙහෙම කිව්වොත් පුරුෂෝ හසන්තෝ පුරුෂෝ හසන්තෝ ඵලානි කාදන්තං පක්ඛින් සාකහයන් නිසීදන්තං පස්සි. නේද? ඒ විදිහට වාක්‍ය වෙනස් කරොත් පුරුෂයා සිනාසෙන්නේ ගෙඩි කන කුරුල්ලෙකු අත්ෙහි දුටුවේ කිව්වොත් එතනදී අත් ඇතුලේ ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. අර නිකන් එක බෙනයක් හාරගෙන වගේ ඉන්නවනේ. අන්න එතනදී මේ එතන අර අත් මත කියන එක නෙමෙයි අත් තුල කියන. එහෙම ගන්නත් පුළුවන්. ඒ වාක්‍ය කිතක පද හසන්තෝ खादंतो. ඔව්. ඒක තමයි නේද? ඊළඟ වාක්‍ය. හය භගවා සාවත්‍යං විහරන්තෝ දේවානංච මනුස්සානංච ධම්මං දේසේති. සැවැතෙහි වාසය කරමින් භාග්‍යවතුන් වහන්සේ දෙවිවරුන්ටද මිනිසුන්ටද බණ දේශනා කළසේක. ඔව් කළසේක. මොකද වහන්සේ කියලානේ පටන් ගත්තේ. නේද? එහෙම නැතිනම් අපට ඔක පටන් ගන්න පුළුවන් භාග්‍යවත් තෙම කියලා. භාග්‍යවත් තෙම කියලා පටන් ගත්තොත් අවසන් කරන්නේ දේශනා කළේ කියලා ගන්නට පුළුවන්. පැහැදිලි නේද ඒ වාක්‍ය නම්? පද විග්‍රහය භගවා පඨම ඒකවචනයි සාවත්‍යං සප්තමී ඒකවචනයි විහරන්තෝ පඨම ඒකවචනයි දේවානං චතුත්ථි බහුවචනයි ච නිපාතයක් මනුස්සානං චතුත්ථි බහුවචනයි ච නිපාතයක් ධම්මං ဒုတိ ය ඒකවචනයි දේශේසි අතීත කාල පඨම පුරුෂ ඒකවචන ක්‍රියාපදයක්. ඔව්. කිතක විහරන්තෝ නේද? පැහැදිලි නේක? ඊළඟ වාක්‍ය හත සා සයන්තින් ඉත්තිං උත්ථාපෙත්වා හසමානා සම්හා ඨාන අපගච්ඡි ඕතමෝ නිදන ත්‍රිය අවදි කොට සිනාසිනින් ඒ ස්ථානයෙන් ඉවත්ව ගියාය. ඔව්. එහෙම තමයි එන්නේ.
සා පඨමා ඒක වචනයි සයන්ති නිත්‍යින් ဒုတိ ය ඒක වචනයි උත්ථාපෙත්වා පූර්ව ක්‍රියාව හසමානා පඨමා ඒක වචනයි සම්හා ඨානා පංචමී ඒක වචන අපගච්ඡි අතීත කාල ප්‍රථම පුරුෂ ඒක වචන ක්‍රියාපදය. ඔව්. කිතක හසමාන. ඔව්. හසමාන. ඒ කියන්නේ කා ගැනද? සා. ඊළඟට සයන්තින් කියන්නේ ඒ කියන්නේ ඉත්ථින් කියන්නේ. ඔව්. ඒ කියන්නේ ඒ දෙවෙනි ස්ත්‍රිය පිළිබඳව නිදන ස්ත්‍රිය හා සම්බන්ධවයි අරගෙන තියෙන්නේ. ඒක බලන්නේ වචනේ අපගච්ඡ කියන වචනේ අන්න ඒ වගේ දැන් ගමු ධාතුව නේද? ගමු ධාතුව එකෙන් හැදෙන සුද්ධ ක්‍රියාව මොකද්ද? ගච්ඡති. මෙන්න මේ ගමු ධාතුවට මෙතන ඇවිත් තියෙන්නේ අප ක්‍රියාව මොකක්ද හැදිලා තියෙන්නේ? අප ගච්ඡති කියලා. අපි වර්තමාන කාලේ අප ගච්ඡති කියත හැකි නේද? අප නැතුව මෙතන උපාව ආවා කියන එක විශේෂණ කරලා ආවා. ඔව් උප කියන උපසර්ගය මතක තියාගන්න දැන් උපාගම්ම උපසංකමිත්වා ඒ උප කියන උපසර්ගයේ යෙදීම තමයි සමීපයට කියන අර්ථය තියෙන්නේ. උදා උපනගරං අපට ඔක මේ බාලවතාරදී කතා කරනවා නගරස්ස සමීපං නගරස්ස සමීපං ඈ ඔව් ඒ වගේම තමයි. ඔව් ඒ අර්ථෙ නෙමෙයි. නගරස් සමීපං උපනගරම් මං කියන්නේ මෙතනදී එන්නේ උපනායක කියන අර්ථ නෙමෙයි. එහෙම අදහසෙන් ගන්න පුළුවන්. ඔව් ළඟම කියලා. එහෙම හිතන්න පුළුවන්. ඔව්. අනිස් ඔව් සමීප කියන අදහසයි මෙතන තියෙන්නේ. උපනගර. නගරස්ස සමීපං උපනගරං. මේකට අපි කියන අව්‍යයි භාව කිතක මේ කිත කියන්නේ අව්‍යයි භාව සමාසය. ඒක අපි ඉස්සරහට දෙවෙනි පොතේදී ඒ ටික මුණ ගැසෙයි. ඊට පස්සේ මෙතනදී කියාගෙන ආවේ එළබෙනවා කියන අර්ථයෙන් උපගච්ඡති. උපගච්ඡති නේද? සමීපයට එනවා. ඒතර උපාගච්ඡති එහෙමත් ගන්නට පුළුවන්. ඊළඟට ආ කියන උපසර්ග පූර්ව වුණ ආගච්ඡති. ඒත් අර උප කියන අර්ථය වගේ තමයි. ඔව් වෙතට එනවා කියන මේ අර සමීපයට නෙමෙයි සම්පූර්ණ දෙසට පැමිණෙනවා කියලා. ඔව් ආගච්ඡති. ඊළඟට අනු එකකින් අදහස් වෙනවා අන්න හරි. යාමකට සමාන කියන්නේ දැන් අපි කියන්නේ පටිපාටියට යන ඒ කියන්නේ එකක් අණුව පළවෙනි පුද්ගලයා යනවා ඊට අණුව දෙවෙනි කෙනා යනවා ඊට අණුව තුන්වෙනි කෙනා අනුගච්ඡති. ඔන්න ඔය විදිහට බලාගන්නේ උපසර්ගයක් යෙදීම නිසා නේද? එකම ක්‍රියා ධාතුවෙන් හැබැයි විවිධාර්ථවත් වූ වචන හැදෙනවා. ඒක තමයි භාෂාවක් තියෙන ලක්ෂණය. ඉවත් කියන්නේ ඔව්. ඉවත් වගේ. අනේ වගේ භාෂා ප්‍රයෝග අපි හඳුනා ගන්නට ඕන. ඊළඟ වාක්‍ය 8 තුම්හි භූමියං සයමානං ඉමං දාරකං මංචේ ඨපේත නුබලා පොළොවේහි නිදන මේ දරුවාව ඔව් කාර්යයක් අවශ්‍ය නැහැ. ဒုတိ යවදී දරුවා ඇඳෙහි තබව්. ඔව්. ඇඳ උඩ තබව කියන එකයි එහෙම එන්නට ඕන. තුම්හි පඨමා බහුවචනයි භූමියං සත්තමී ඒකවචනයි සයමානං ඉමං දාරකං ဒုတိ ය ඒකවචනයි මංචේ සත්තමී ඒකවචනයි
වර්තමාන කාල මධ්‍යම පුරුෂ බහුවචන ක්‍රියාපදයක්. බහුවචන ක්‍රියාව. කීතක සයමාන. සයමාන සයති නේද? ක්‍රියාවෙන් මාන තමයි ප්‍රත්‍යය. ඊළඟ 9 සීහං දිස්වා භාවිත්වා ධාවමානා තේ මිගා අස්මින් වනේ ආවාටේසු පතින්සු සිංහයකු දැක බිය වී දුවන ඒ මුවෝ මේ වනයෙහි වල්හි වලවල්හි කියන එක අන්න හරි. මේ වල්හි වැටුණාහ. එහෙම තමයි එන්නට ඕන. අපි වලවල් වල ඒක චෙහික ප්‍රයෝගයක් නෙමෙයි. භාෂාවේ අපි චෙහික ප්‍රයෝග කියලා කියන්නේ චෙහික කියන්නේ දක්ෂයිනේ. ඒක නිසා මේ භාෂා පරිශීලනයේදී අපි අනුගත වෙන ඔන්න චෙහික ප්‍රයෝග වලට. ඒ කියන්නේ භාෂාවේ නිපුණයෝ යම් ප්‍රයෝග පාවිච්චි කරා නම් එතනදී අපි විශේෂයෙන් ගන්න ඔය අපේ සම්භාව්‍ය සිංහල ග්‍රන්ථ ඒ යුග පරිණාමය තුළ අපිට තියෙනවානේ. අන්න ඒ කෘතීන්හි ඒ කර්තෘවරුන් පාවිච්චි කළ යම් ව්‍යාකරණ සම්ප්‍රදායක් තියෙනවා නම් ඒවා බොහෝ කොට සියල්ලෙන් සියල්ල නෙමෙයි. බොහෝ කොට ඒවා ටික තමයි අපි ඉදිරියෙන් පිළිටවා ගන්න චෙහික ප්‍රයෝග කියලා. අන්න ඒවට අපි අනුගත වෙනවා. දැන් වලවල් වල කියලා අද අපේ මේ සාමාන්‍ය වහරේදී පාවිච්චි කරනවා නේද? හැබැයි ඒක ව්‍යාකරණය තුළට බැසගත්තාම ඒකේ තරම් සුදුසු නැහැ. චෙහික ප්‍රයෝගයක් නෙමෙයි. ඒක නිසා තමයි අපි වල්හි කියලා සත්ත්වමි බහුවචනයට පාවිච්චි කරන්නේ. ඒ වාක්‍යය එතකොට කොහොමද එන්නේ? සීහං ဒုတိ ය එක වචනයි දිස්වා පූර්ව ක්‍රියාවක් භාවිත්වා පූර්ව ක්‍රියාවක් ධාවමානා තේ මිගා පඨමා බහුවචනයි අස්මින් වනේ සත්තමි එක වචනයි ආවාටේසු සත්තමි බහුවචනයි පතින්සු අතීත කාල පඨම පුරුෂ බහුවචන ක්‍රියාපදයක්. ක්‍රියාවක්. ඊළඟ ආයකේ අපි කිතක කියව නැන්නේ. ධාවමාන ඊළඟ 10 ඉමස්මින් ගාමේ වසන්තානං පුරිසානං ඒකෝ වනං ගච්ඡන්තෝ ඒකායන් කාසුයන් පති මේ ගමෙහි වාසය කරන පුරුෂයන්ගේ එකෙක් වනයට යන්නේ එක් වලෙක්හි වැටුණේය. ඔව් එක් වලක එහෙමයි නේද? ඒකායන් කාසුයන් එක්තරා වලක එහෙමත් ගන්න පුළුවන්. නේද? ආවාට කියන වචනේ අපට ආවාට කියලාම ගන්න පුළුවන් උඩ වාක්‍ය නැත්නම් ඒ ආවාටය කියන්නේ ඉතින් වලක් තමයි නේද? එහෙමයි. කාසු කේවත් ඒත් වලක්. ඒ අර්ථ එහෙම තමයි. ඊළඟට ඔතන ඉමස්මින් ගාමේ වසන්තානං පුරිසානං නේද? මොකද්ද අපි මේ ව්‍යාකරණ ප්‍රයෝගයට කිව්වේ? භින්නාධිකරණ. භින්නාධිකරණ නෙමෙයි. වසන්තානං පුරිසානං මොකද්ද විභක්තිය? මේකම ලියන්න පුළුවන් තව ක්‍රමයක්. වසන්තේසු පුරිසේසුනේ. එහෙමයි. අතුරින් කියලා එකක් එනවා. අන්න හරි. ඒ අර්ථය. අපි ඒකට කියනවා නිද්ධාරණාර්ථ කියලා. චට්ටි සප්තමී දෙකෙන් ලිව්වොත් අතුරින් කියන අර්ථයක්. චට්ටි අවස්ථාවේදී මේ සමූහයක් ගැන කතා කරොත් සප්තමී අවස්ථාවේදී සමූහයක් ගැන කතා කරොත් ඒ ප්‍රකාශ කරන්නේ විතක මේ නිර්ධාරණාර්ථයක්. මේකෙන් අදහස තමයි වසන වාසය කරන පුරුෂයන් අතරින් නැත අතුරෙන් නේද? එහෙම. අතුරෙන්. කොහොම හරි අර පිරිසක් අතරින් කෙනෙක් තෝරන්නයි මේ හදන්නේ. නිද්ධාරණේ චට්ටි නිද්ධාරණේ සත්තමි. ඔක දිගුවකට අපි කතා කරනවා ව්‍යාකරණයට කියපුවාම. එහෙනම් මෙතන එන්නට ඕන කොහොමද? හිමස්මින් ගාමේ වසන්තානම් පුරිසානම් කියන්නේ මේ ගමෙහි වාසය කරන පුරුෂයන් අතුරින් අන්න හරි. වනයට යන්නේ එක් වලක වැටුණේය. වැටුණේය.
ඉමස්මින් ගාමේ සත්තමී ඒකවචනයි වසන්තානම් පුරිසානම් චට්ටි භූවචනයි ඒකෝ පඨමා ඒකවචනයි වනං ဒ ුතිය ඒකවචනයි ගච්ඡන්තෝ පඨමා ඒකවචනයි ඒකායන් කාසුයන් සත්තමී ඒකවචනයි පති අතීත කාල පඨම පුරුෂ ඒකවචන ක්‍රියාපදයි. කිතක වසන්තානම් ගච්ඡන්තෝ. ඔව්. ඊළඟ 11 නිසීදන්තියා නාරියා පුත්තෝ රෝදමානෝ තස්සා සම්තිකං ගමිස්සති. හිඳිනා ස්ත්‍රියගේ පුත්තෙම හඬමින් නැගේ සමීපයට යන්නේය. යන්නේය. නේද? පද විග්‍රහය නිසීදන්තියා නාරියා චට්ටි ඒකවචනයි පුත්තෝ රෝදමානෝ පඨමා ඒකවචනයි තස්සා චට්ටි ඒකවචනයි සම්තිකං ဒ ුතිය ඒකවචනයි ගමිසති අනාගත කාල පඨම පුරුෂ ඒකවචන ක්‍රියාපදය. කිතක හිතක නිසීදන්තියා රෝදමානෝ. ඔව්. ඊළඟ 12 යාචකා භත්තං පචන්තිං ඉත්තෙන් ආහාරං යාචන්තා තත්ථ නිසීදින්සු. යාචක තුමු බත පිසින ස්ත්‍රියගෙන් ආහාර ඉල්වන්නෝ එහි හුන්හ. ඔව්. එහෙම තමයි එන්නේ නේද? යාචකයෝ කියන්න පුළුවන් නැත්නම් තුමු ප්‍රත්‍ය දාලා යාචක තුමු. නේද? යාචක තුමු. ඊළඟට ඇයි මෙතනදී පරිවර්තනය කළේ බත් පිසින ස්ත්‍රීන්ගෙන් කියලා? නේද? ඔතන ဒ ුතියයි භක්තියනේ තියෙන්නේ. ඇයි ස්ත්‍රීන්ගෙන් කියලා ගත්තේ? ආහාර ඉල්ලන්නෝ කියලා ගත්තේ. අපි කිය මොකද? යාච ධාතුව මොන ධාතුවක්ද? විකර්මක ධාතුවක් නේද? එයා අපේක්ෂා කරනවා කර්ම දෙකක්. එක් කර්මයක් නෙමෙයි කර්ම දෙකක්. අන්න ඒ බඳු අවස්ථාවන් වලදී අපි කියවයි දුහයාච රුධි පුච්ච භික්ඛුසාස වචාදයෝ. ඔන්නෝම මීට පෙර පාඩමකදී අපි ඒ ගැන කතා කළා. අදහස් වන්නේ මේ තුල ඒක නිසා කර්ම දෙකක් තියෙද්දී පළවෙනි කර්මය නැත්නම් ප්‍රධාන කර්මය සහ අප්‍රධාන කර්මය කියලා කර්ම අවස්ථා දෙකක් ඔය කියන්නේ. එහෙම. පංචමී අර්ථයක් මේකේ තියෙනවා. අන්න හරි. අපි වාක්‍යයක් ගමුකෝ. මොකද්ද? යාචකා පුරිසම්හා ආහාරං යාචති නේද? මේ යාචති කියන ක්‍රියාව හැදෙන්නේ යාච ධාතුවේ. යාච ධාතුවේ. ඒක නිසා අපට ව්‍යාකරණෙදි කියලා දෙනවා මේ යාච කියන ධාතුව විකර්මක ධාතුවක් කර්ම දෙකක් අපේක්ෂා කරනවා. මෙන්න එක කර්මයක්. ආහාරං. ඉල්ලයි මොනවද ඉල්ලන්නේ? ආහාර. දෙවෙනි කර්මය තමයි ඒ ආහාර කාගෙන්ද ඉල්ලන්නේ? අන්න එයත් කර්මයකට නැත්නම් කර්මපදයක් හැටියට තමයි අපි මේ දුහ යාච රුධි මෙන්න මේ ආදී ධාතු සමග පිහිටවන්නේ. ඒක නිසා මේ පුරිසම්හා කියන එකත් කර්මපදයක් වන්නට ඕන. ඒ නිසා භාෂාවේ ප්‍රයෝගයේ පුරිසම්හා කියලා නෙමෙයි එන්නේ කොහොමද? පුරිසං කියලා මතක තියාගන්න. පුරිසං මේක හරි. වාක්‍යය එතකොට එන්නේ යාචකා පුරිසං ආහාරං යාචති. ඔය විදිහටයි වාක්‍ය හැදෙන්නට ඕන. යාචකයෝ පුරුෂයාගෙන් ගන්නේ ඇයි කියලා තේරුන්නේ නැහැ. තේරුණා. මොකද ඇහුවේ? ඒ ප්‍රයෝගයේ ගන්නේ ඇයි කියලා තේරුන්නේ නැහැ මට. ඇයි පුරිසම්හා කියන එක ගන්න බෑ කියලා? ගන්න බැරි නෙමෙයි. අපි අර කීයේ මේක පටන් ගන්නින්දී භාෂාවේ තියෙන සමහර වචන යෙදිලා තියෙනවා. දැන් අපි සිංහල භාෂාවේ අපි සිංහල භාෂාවට පරිවර්තනය වෙද්දී පුරුෂයාගෙන් කියලා තමයි අපි කෙලින්ම කියන්නේ. පුරුෂයාගෙන් ආහාර. එහෙම නැත්නම් අපි සිංහලෙන් කියවොත් යාචකයෝ පුරුෂයා ආහාර ඉල්ලයි. ඒක සිංහල භාෂාවේ ප්‍රයෝගයක් නෙමෙයි. එහෙම. නමුත් පාලි භාෂාව තුළ ඒ භාෂාවට අනන්‍ය ලක්ෂණයක් ඕක. එහෙම. පාලි භාෂාව විතරක් නෙමෙයි පෙරදිග භාෂාවල ප්‍රාචීන භාෂාවල ඔය ලක්ෂණේ තියෙනවා. එහෙම.
ඒ කියන්නේ ඔන්න ඔය යාචකේ නියෝජනය කරන්නේ එක විභක්තියක් අර්ථය තව විභක්තියක තියෙනවා. අන්න හරි. ඒක නිසා අපි ඔන්න ඔවට කියනවා කාරක ප්‍රයෝග කියලා. කියන්නේ යම් එක් විභක්තියක් භජනය කරන්නේ. හැබැයි ඒ විභක්තිය භජනය කරාට අපි අර්ථ මේ මම අර මුලින් දුකේ ව්‍යාකරණ පරිවර්තනයක් නෙමේ අර්ථ පරිවර්තනයකදී මෙන්න මේ විදිහට තමයි එන්නේ. පුරිසම්හා කියලා පංචමයේ තිබුණට අර්ථ එන්නේ ဒုတိ අර්ථයක් එන්නේ. ඒ වගේ තැන් අපි දැනගන්න ඕනේ. ඒක නිසා දැන් ගොවියා දෙනගෙන් කිරි දොවයි. ගොවියා දෙනගෙන් කිරි දොවයි. අන්න ඒ වගේ තැනකදීත් දොවයි කියන ක්‍රියාව දුහති නේද? දුහති කියන ක්‍රියාව ද්විකර්මක ධාතුවක්. මෙන්න මේ වගේම ඒක නිසා ධේනුං කිහිරං දුහති. ඒ විදිහට එන්න ඕනේ. නැත්තම් ගාං කීරං දුහති. දෙනගෙන් කියද්දි ඒක ဒုတိ විභක්තියෙන් එන්නට ඕන. ඒ වගේ ක්‍රියා මේ විශාල ගණනක් තියෙනවා කියන්නේ නැහැ භාෂාවේ. අපට ඒ බඳු ක්‍රියා කිහිපයක් හඳුනා ගන්නට පුළුවන්. එතෙන්නේ දුහයාච රුධිපුච්ඡ භික්ඛුසාසු වචාදයෝ නීවහ හරාදයෝ ච උභයේතේ ද්විකම්මක ගෝපාලේන ගෝ කීරං දුයිහතේ. තරණ තියෙන කර්මකාරකයට හරවල වාක්‍ය. අර මුලින් කියපකෙන් තේරුම් ගන්න පුළුවන් නේද? ගෝපල්ලා දෙනගෙන් කිරි දොවයි කියන වාක්‍ය නේද? ගෝපාලෝ ගාං කීරං දුහති. අතන කර්ම දෙකක් යෙදিলা තියෙනවා. ගාං කියලා දෙතන කියන්නේ ගෝ ශබ්දයෙන් ඉතිලිංගයට හරවලා ගන්නට පුළුවන්. මොකද ගාවෝ කියලාත් ගන්නට පුළුවන්. නැත්නම් දෙහෙනු කියලා එහෙමත් පුළුවන්. ඉතිලිංග රූපේ අර විදිහට ගන්න. ගෝ හරි නේද? ඔය ඉතින් අර දල අදහසක් තමයි ඔය කියේ. ඔය අදහස තියාගෙන ඉදිරියට හදාරගෙන යන්න. ඊළඟ වාක්‍ය ඒකේ අර්ථය කියන්නේ කියන්නේ යාචකා පඨම බහුවචනයි භත්තං පචන්තින් ඉත්තිං ဒ ුතිය ඒක වචනයි ආහාරං ဒ ුතිය ඒක වචනයි යාචන්තා පඨම බහුවචනයි තත්ථ නිපාතයක් නිසීදෙන්සු අතීත කාල පඨම පුරුෂ බහුවචන ක්‍රියාපදයක් 13 වෙනි එක වනම් උඩේකේ ස්වාමීන් වහන්සේ මේ යාචන්තා කියන එක තමයි එතකොට ඔව් කිතකේ නේද? ඉත්තිං මොන ඉත්තිද? පචන්තිං ඉත්තිං. පචන්තිං ඉත්තිං. එතකොට වනම්හා 13 වෙනි එක වනම්හා දාරුණි ආහාරಂತಿ කඤ්ඤා උදකම් පෙවමානා ඒකස්මින් පාසානී නිසීදී වනයෙන් දරගෙනන ස්ත්‍රිය වතුර බොමින් එක් ගලක්හි හුන්නීය. ඔව්. එතනදී අපි ඒකස්මින් පාසානී කියන එක සිංහලට පරිවර්තනය කරද්දී ගොඩක් හොඳයි. ගලක් මත පාෂාණයේ මත හුන්නීය කියලා පරිවර්තනය කරනවා නම් හොඳයි. ඒ හේතුව සත්ත්මී භක්තිය තුල මේ මත ඉන්නවා කියන අදහස තියෙනවා. නමුත් අපි ඒක අර කිවි පාලි භාෂා ව්‍යාකරණය තුල අන්තර්ගතයි. අමුතෙන් කියන අවශ්‍යතාවයක් නැහැ. සිංහලෙත් ඉතින් අත්‍යවශ්‍ය නැහැ. නමුත් මේ මත ඉන්නවා කියන එක අර සිංහලේ අපේ හුරුව එහෙමනේ තියෙන්නේ. නේද? දැන් අපි කියද්දී කොහොමද අත්තේ ඉන්නවා කියොත් අත්ත උඩ ඉන්නවා කියන අදහස තමයි. එහෙමද අපේ භාෂාවෙන් පාවිච්චි කරනකොට එහෙමනේ. ඔව් අන්න එහෙම කරා නම් හොඳයි. මත සිටී කියලා පාවිච්චි කරනවා නම් ඒක ඒ පරිවර්තනය හරි සාර්ථකයි. එතකොට අර අර්ථ පරිවර්තනයක් වෙලා තියෙනවා. ව්‍යාකරණයට හානි නොකරන අර්ථ පරිවර්තනය. කොහොමද වචන විග්‍රහය? වනම්හා පංචමී ඒක වචනයි දාරුණි ආහාරಂತಿ දාරුණි ဒ ුතිය බහුවචනයි ආහාරಂತಿ කඤ්ඤා පඨමා ඒක වචනයි උදකං ဒ ුතිය ඒක වචනයි පිවමානා පංචමී පඨමා ඒක වචනයි ඒකස්මින් පාසානේ සත්තමී ඒක වචනයි නිසීදී අතීත කාල පඨම පුරුෂ ඒක වචන ක්‍රියාපදයක්. ඔව් 14
14 වානිජා භණ්ඩානි කිනන්තාච වික්කිනන්තා ගාමේසුච නගරේසුච ආහින්දන්ති. වෙලෙන්දෝ බඩු මිලට ගනිමින්ද විකුණමින්ද ගම්හිද නගරයන්හිද ඇවිදිත්. ඔව්. එතන ගම්වල කියලා ගන්නත් පුළුවන්. එහෙම. ගම්වලද නගරවලද ඇවිදිත්. ඒ වාක්‍ය එතකොට කොහොමද පද විග්‍රහය එන්නේ? වානිජා පඨමා බහුවචනයි භණ්ඩානි ဒုတိ ය බහුවචනයි කිනන්තා පඨමා බහුවචනයි ච නිපාතයක් වික්කිනන්තා පඨමා බහුවචනයි ගාමේසු සත්තමි බහුවචනයි ච නිපාතයක් නගරේසු සත්තමි බහුවචනයි ච නිපාතයක් ආහින්දන්ති වර්තමාන කාල පඨම පුරුෂ බහුවචන ක්‍රියාපදයක්. ඔව්. ඒ විදිහට තමයි එන්නේ නේද? එතන බලන්නේ වාක්‍ය ආය වතාවක් හදාරන්න අපහසුයක් නැහැ තේරුම් ගන්න. අපහසුයක් තියෙනවා නම් ප්‍රශ්නයක් යොමු කරන්නට පුළුවන්. ඊළඟ කොටස පාලියට නැගී යුතු එක 16 ගඟට යන්නේ ගෙඩි කමින් ගසක් මුල හුන්නේය. දාසෝ නදින් ගච්ඡන්තෝ ඵලානි කාදන්තෝ රුක්ඛස මූලං නිසීදි. රුක්ඛස්ස මූලං කියන්න පුළුවන්ද? ගසක් මුල හුන්නේය. රුක්ඛස්ස මූලේ නේද? එහෙම. ගසක් මුල. ඒකෙන් අදහස් කරන්නේ නෑ මේ අර ගස මුල ගාව ගස මුලට හේතු වෙලා එහෙම කියන්නේ නැහැ නේද? ගහේ හේවනේ වැඩි වුණා කියන අර්ථය මේකේ තියෙනවා. නලේරු පුචිමන්ද මූලයේ කියපුවාම බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා සියක් ගණනක් පිරිවරාගෙන කොසම ගසක් මුල වැඩ ඉන්නවා කියපුවාම සියලු සාමින්හාසලා එතන ඉන්නවා කියන එක නෙමෙයි කියන්නේ. මේ ගස් සෙවනේ යසුරු කරගෙන අය අදහස නේද? ඒක නිසා රුක්ඛස්ස මූලේ නිසීදි. ඒ වාක්‍ය එකක් ලියලා පෙන්නන්නම්. 16 ගඟට යන්නේ කියලා කියනවනේ නේද? 16 ගඟට යන්නේ. පාලි පරිවර්තනය කොහොමද ගත්තේ? දාසෝ නදින් ගච්ඡන්තෝ කියලා තියෙන විදිහටම අරගත්තා. අන්න හරි. දාසෝ නදින් ගච්ඡන්තෝ. මේක පරිවර්තනය කරන එක ක්‍රමයක් මේක. 16 ගඟට යන්නේ. එහෙම නැත්තම් කොහොමද පුළුවන්? 16 හුඟක්ම ගැලපෙන සංස ගඟට කියන එක මුලට ගත්තා. එහෙම ගන්නත් පුළුවන්. එහෙමයි. ගඟට යන 16 කියන. ඔව්. ගඟට යන 16 නැත්නම් 16ෙම එහෙමයි. ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් පුළුවන් 16 ගඟට යමින් එහෙම. මිශ්‍ර ක්‍රියාවර්තේ. ඒක නිසා මෙන්න මේ විදි තුනටම අපට පුළුවන් ওই පරිවර්තනය කරන්නට. උඩ අභ්‍යාසෙත් ඒ තැන්වල මේ කරුණ වෙනම නොකීවට ඒ තැන්වලදී මේ ප්‍රයෝග තුනම පාවිච්චි කරන්නට පුළුවන් සිංහලට පරිවර්තනය කරද්දී. ඒක දැනගන්න, ඒක මතක තියාගන්න. ඊළඟ වාක්‍යය 2 මව හඬන දැරිය ඔසවා බොන්ට කිරි දුන්නීය. මාතා රෝදන්තින් දාරිකං උක්ඛිපිත්වා පිවිතුන් කීරං දදි. රෝදන්තින් නේද? රුදන්තින් කියලා ගන්නත් පුළුවන්. රුදති, රෝදති. ඒ ක්‍රියාරූප දෙකම භාෂාව වේදෙනවා නේද? රුදන්තින් දාරිකං, රෝදන්තින් දාරිකං පුළුවන් ගන්න. ඔසවා කියන්නේ මොකද්ද කිව්වේ? උක්ඛිපිත්වා. උක්ඛිපිත්වා. ඔව්. කිපති කියන්නේ බහලනවා. ඌ කියන උපසර්ගයේ පූර්ණනාම ඔසවනවා. උක්ඛිපිත්වා නේද? එහෙම ගන්න පුළුවන්. නැත්නම් පග්ගයිහ කියලා එහෙම ගන්නත් පුළුවන්. පග්ගයිහ කියන්නේ ගෙන කියන කොට. ඔසවාගෙන. ඊළඟ වාක්‍යය 3 අපි ගම් යූරේ ඇවිදින්නාහු
ගඟෙහි නාන මිනිසුන් දුටිමු. මයං නදියා කූලේ ආහින්දන්තා නදියන් නහායන්තේ මනුස්සේ පස්සිම්හ. ඔව් දුටිමු අතීත කාලයනේ නේද? පස්සිම්හ. ඊළඟ වාක්‍යය 4 මොයෙක් එහි සිටින අපි දැක අපි දැක නෙමෙයි අපි දැක නෙමෙයි එහෙම අප දැක අප දැක අනුක්තයි. දුව ගොස් වලක වැටුනි. මිගෝ තත්ත තිට්ඨන්තේ අම්හාකං පස්සිත්වා ධාවිත්වා කාසුම් පති. ධාවිත්වා කාසුම් පති. කාසුම් පතිද ගැලපෙන සංස කාසු යම් පතිද? වලක වැටුනි නේද? කාසු යම් පති. කාසු යම් පති. වලකටයි වැටෙන්නේ නේද? පතති කියන තැන ගොඩක් වෙලාවට සත්ව විභක්තිය තමයි පාවිච්චි වෙන්නේ වැටෙනවා. වලකට වැටුණා කියලා තියාගෙන ගන්න බෑනේ. වලකට තැනකට යනවා කියන අර්ථේ. ඔව් ගමනාර්ථය ප්‍රකාශ කරන අදහස. පහලට වැටෙනවා කියන අර්ථේ. අපට එහෙම හිතෙනවා නමුත් අර භාෂාවේ බොහෝ කොට කියන අපිට මෙතන අභ්‍යාසයේ පුරාවට වඩා යෝග්‍යයිනේ. ඔව්. අර එහෙමත් ගන්න ඉතින් බැරිකමක් නැහැ. කාසුම්පති නේද? තැනකින් තැනකට වැටෙනවා. වැටෙනවා කියන එක භූමියන් පතති. පොළොවේහි පතිත වුණා කියන අර්ථය. එහෙම තමයි බොහෝ කොට දෙන්නේ. අර ගමනාර්ථ ධාතුවක් විදිහට කල්පනා කරොත් කාසුම් කියලා ද්විතියාවෙන් ගන්නත් පුළුවන් බවක් පේනවා එතන. ඊළඟ වාක්‍යය 5 වනයෙන් පිටතට එන සිංහයා කෙතෙහි තන කන දෙනක දුටුවේය. වනම්හා බහි ආගච්ඡන්තෝ සීහෝ හෙත්තම්හි තිනානි කාදන්තින් ධේනුම් පස්සි. ඔව්. කහදන්තින් ධේනුම් කහදන්තින් ඉතිලිංග කරලායි තියෙන්නේ නේද? ඊළඟ වාක්‍යය 6 මේ වනයෙන් දර ගෙනෙන කන්‍යාව අර වැවෙන් වතුර බීවාය. ඉමම්හා වනම්හා දාරූනි ආහරන්ති කඤ්ඤා ඒකාය ඒතාය එහෙම ඒතාය වාපියා උදකම් පිවි. ඔය ඒතාය වාපියා උදකම් පිවි. අර වැවෙන් නේද? මොකද විභක්තියේ අර වැවෙන් ඒතාය වාපියා පංචමිය. ඊළඟ වාක්‍ය 7 මේ ගමෙහි වසන මිනිසෙක් අර පර්වතයට දුවන සිංහයෙකු දුටුවේය. අස්මින් ගාමේ වසන්තෝ මනුස්සා ඒතං පබ්බතං ධාවන්තං සීහං පස්සි. ඔව්. මනුස්සා නෙමේ මනුස්සෝ නේද? මනුස්සෝ මිනිහෙක්. එහෙමයි. මනුස්සෝ පස්සි. ඊළඟ වාක්‍යය 8 අපේ පියවරුත් සොහොයුරෝත් බඩු විකුණමින්ද මිලට ගනිමින්ද ගම්වල ඇවිදින්නාහ. අම්හාකං හිතරෝච භාතරෝච භණ්ඩානි වික්කිනන්තාච කිනන්තාච ගාමේසු ආහින්දිස්සන්ති. ඔව්. එහෙම ගන්න පුළුවන්. ආහින්දිස්සන්ති ඇවිදින්නා. නැත්නම් අටති කියලාත් කියනවා නේද? ඇවිදින්නවට. අටන්ති කොකත් හරි. ඊළඟ 9 එදා කන්ද උඩ සිටි මම ගුහාවෙහි නිදන සිංහ දෙනක දුටුවෙමි. තදා ගිරිම්හි ඨිතෝ අහං ගුහායන් නිදන සයන්තින් එහෙමයි ගුහායන් සයන්තින් සීහින් පස්සින්. ඔව් පස්සි සීහින් පස්සි බලන්න එතන ඒ වාක්‍ය විශේෂය. එතකොට උඩ සිටි කියලා කියන්නේ උඩ සිටිනවා කියන අර්ථෙ නෙමෙයි. අතීත කිතකයකුයි මෙතන තියෙන. ඒකින්ද තිට්ඨන්තෝ නෙමෙයි ඨිතෝ එහෙමයි. ඔව් ඨිතෝහං ඨිතෝ අහං ඒක තමයි සංධි ගන්නෙ ඨිතෝහං කියලා.
දැන් නිදන සීහ දෙනක කියපුවාම සයන්තින් සීහින් අන්න එතන තියෙන වර්තමාන කිතක. මුලදී අතීත කිතකේ තිත මෙතන සයන්ති වර්තමාන කිතක. දෙකම එක වාක්‍යයේ දීලා තියෙනවා. ඊළඟ වාක්‍ය 10 ළමයා සිනාසෙමින් දුවගෙන මා වෙතට ආවේය. හසන්තෝ ධාවන්තෝ බාලකෝ මම සන්තිකං ආගච්ඡි. ඔව්. එතනත් එතකොට දුවගෙන කියන එකේ අදහස දුවමින් කියන එක නේද? එහෙම. දුවමින් එනවා. දුවගෙන එනවා. ඔව් ඒක ගන්න. අපේ භාෂාවේ යෙදෙන නේද දැන් මින ඔනේ වගේ බාල මේ සිදස් සංග්‍රහයේ මිශ්‍ර ක්‍රියා ප්‍රත්‍ය කීපයක් කතා කරනවා. ඒ වගේම එතකොට මෙතනදී මේ දුවගෙන කියන්නේ ඒ මිශ්‍ර ක්‍රියාර්ථයක්මයි තියෙන්නේ. ඒක නිසා ධාවන්තෝ කියලා ගන්නට පුළුවන්. ධාරකෝ ධාවන්තෝ. මා වෙතර කියලා කොහොමද කිව්වේ? මම සන්තිකං. මම සන්තිකං නේද? ඊළඟ වාක්‍යය 11 ගොවියෝ බෙරයක්ගෙන යන්නේ ගොවියා එහෙම. ගොවියා බෙරයක් ගෙන යන්නේ මේ ගස් හා කුඹුරු බලමින් මේ ගල උඩ උන්නේය. දුන්දුභින් හරන්තෝ කස්සකෝ ඉමේ රුක්ඛානිච කෙත්තානිච පස්සන්තෝ ඉමස්මින් පාසානේ අට්ඨාසි. ඔව් අට්ඨාසි නේද? තිට්ඨති කියන ක්‍රියාවේ අතීත රූපෙනේ නේද? එතන තිට්ඨි කියලා ඒකේ තරම් ගැළපීමක් නැහැ. අට්ඨාස කියන රූපය තමයි බොහෝ කොට අපි පාවිච්චි කරන්නේ. ඊළඟ වාක්‍ය 12 බුදුරද බොහෝ කලක් සවැත් නුවර වසමින් එනුවර මිනිසුන්ට ධර්මය දේශනා කළේය. බුද්ධෝ චිරං සාවත්ථියං වසන්තෝ තස්මින් නගරේ මනුස්සානං ධම්මං දේසේසි. ඔව්. එහෙම තමයි එන්නේ. ඒ තස්මින් නගරේ කියන එකට සාවත්තිකේ කියලා දාන්න පුළුවන්. ඔව් එනුවර. ඒ නුවර හරියටම හරි එහෙම ගන්න පුළුවන්. දැන් මගධ කියන්නේ ජනපදයක නමනේ. එහෙම. මාගධිකා කියන්නේ කාටද? ඒ රටේ ඉන්න මිනිස්සු. අන්න හරි. මගධ වැසියන්ට මාගධිකා කියලා කියන්නේ නේද? ඒ මගධ ඒ නිකප්‍රත්‍ය අනේකාර්ථයි. බොහෝ අර්ථ තියෙනවා. ඒක එකක් තමයි ඔය එහි සිටින. එහෙමයි දාර අපිට කියන ශ්‍රී ලාංකිකයෙක් කියලා කියන්නේ. අන්න හරි. එහි වාසය කරන නැත්නම් එහි උපන් කියන ඔන්න වගේ අර්ථ තියෙනවා. මෙතනත් එතකොට එනුවර මිනිස්සුන්ට කියපුවාම සාවත්තිකානං මනුස්සාන එහෙම ගන්නට පුළුවන්. ඒ ප්‍රයෝගය හරියට හරි කියන්නේ උතන තද්දිතයක් පාවිච්චි කරලා තියෙන්නේ. නික තද්දිතය. සාවත්ති කියන තැනට එකාසු කිරීම නික ප්‍රත්‍ය සාවත්තික ගන්න පුළුවන් එහෙම. ඊළඟ වාක්‍යය 13 ඔහුගේ සොහොයුරිය ඇගේ සොහොයුරන්ට බත් පිසන්නි පුටුවක හුන්නීය. තස්ස භගිනී ඔහුගේ සොහොයුරිය. ඔව් භගිනී හරි. තස්ස භගිනී තස්සා භාතරාණං භත්තං පචන්ති පීඨේ නිසීදි. ඔව්. පීඨේ නිසීදි. ඊළඟ 14 යාචකයන්ට දන් දෙන සිටුතෙම තමාගේ සියලු ධනය දුන්නේය. යාචකානං දානං දදන්තෝ සෙට්ටි අත්තනෝ සබ්බං ධනං දදි. ඔව්. යාචකානං දානං දදන්තෝ සෙට්ටි. දානං දදන්තෝ සෙට්ටි. අත්තනෝ සබ්බං ධනං අදාසි දදි. එවිට තමයි එන්නේ නේද? ඒ කොටස පැහැදිලි නේද? ප්‍රශ්න මොනවත් තියනවද? ඒක තව අහන්න නෑ නේද? කතා කරන්න දෙයක්. ඒක ටිකක් පහසු පාඩම. ඔව් ඒක තමයි. ඒක තමයි අර කලින් තිබුණ මෙතෙකට එනකන් පාඩම් ටික හරියට කරගෙන ආවනම් යන්නට පුළුවන්.
ඒ පාඩමේ අභ්‍යාසයට කලින් අභ්‍යාසවල ප්‍රශ්න නැත්නම් තියෙන තැන් විසඳගෙන යනවා නම් ඉස්සරහට අපහසුයක් නැහැ. මේ පාඩම් මාලාව යන්න පුළුවන් ඉදිරියට. බලන්න විශේෂ ඊළඟට පාඩම කතා කරනවා 50 වෙනි අංකය යටතේ නාම විශේෂණ පද කිහිපයක් නේද? නාම විශේෂණ පද කිහිපයක්. මහන්ත නේද? මහන්ත කියන්නේ ඇයි? මහත්. ඔව්. ඒ ටික පාඩම් කරගන්නට ඕනේ. කුද්දක කියන්නේ කුඩා. දීඝ දික්. රස්ස කොට ලුහුඩු. ඔව්. ඔක තමයි අපේ සංස්කෘත නැත්නම් සිංහලෙදි කියන්නේ හ්‍රස්ව කියලා. එහෙම. හ්‍ර හ්‍රස්ව. පාලියේදී රස්ස. රස්ස. උච්ච කියන්නේ උසස්. නීච පහත් මිටි. මධ්‍යම මධ්‍යම. ඔව්. බහු බොහෝ. අප්පක අල්ප වූ ටික වූ. ආම අමු. පක්ක ඉදුණු පැසුණු. බාල නැත්නම් දහර වයසින් අඩු. තනු තුනී වූ. සමීප ලං වූ. විත්තත පතලා වූ. එහෙම නැත්නම් විත්තත නේද? එහෙමයි. ආයත පතලා වූ පළල් වූ. ඔව්. ආයත කියන්නේ දික් අත, විත්තත කියන්නේ පළල් අතට. පළල්. දුර නෙමෙයි දූර. දූර කියන්නේ දුර වූ කියන එක සිංහලෙන්. සේත සුදු. නීල නිල්. රත්ත රතු. කාල කළු. පීත කසාවන්. කහපාට. ලෝහිත ලෝහිත රතු පාට. රතු. ඕදාත ඕදාත සුදු පාට. සුදු පාට නේ. මෙතන නෑ. ඉතින් අර නීල පීත ලෝහිත ඕදාත ඒ වර්ණ දෙක ඉන්නේ නේද? උත්තාන නොගැඹුරු. ගම්භීර ගැඹුරු. කර කර්කශ. මුදු මෘදු. සුරූප මනාරු ඇති. විරූප මනාරු නැති. සුවන්න මනා පැහැ ඇති. මහල්ලක මහලු. දුප්පන්න මනා පැහැ නැති. ඝන ඝන වූ. ඔය විදිහට තමයි නාම විශේෂණ පද ටික එතනදී අපිට කතා කරන්නට තියෙන්නේ. බලන්න එතකොට මේ නාම විශේෂණ පද තමයි ඔය යට විග්‍රහයක් කරන්නේ නේද? මේ නාම විභාග කොටස යටතේ අපි සර්වනාම කියන පද නැත්නම් ඒ සර්වනාම කියන අවස්ථාව හඳුනාගත්තා. දැන් නාම විශේෂණ පදයක් යම් නාමයක් විග්‍රහ කරනවා. දැන් මේ පොතේ කියනවා සේතෝ ගෝනෝ සුදු ගුණා කී කල්ලි සේතෝ යන්නේ ගුණාගේ විශේෂයක් දක්වනු ලැබේ. නේද? සේතෝ ගෝනෝ කියවොත් සුදු ගුණා කියවොත් එතන ඉන්නවද රතු ගුණෙක්? කළු ගුණෙක්? නෑ නේද? අන්න එහෙනම් මේ ගොන් සමූහයක් අතරින් සුදු ගුණා එයා විශේෂ කරනවා. ඒක නිසා සේතෝ කියන පදේ විශේෂණ පදයක් නේද? වෙන පදයක් නැතුව හුදෙක් ගුණා කියලා කිව්වොත් ගුණා සුදු වෙන්නත් පුළුවන්, රතු වෙන්නත් පුළුවන්, පාට වෙන්න පුළුවන් නේද? විශේෂයක් සාමාන්‍ය ගුණයක් අදහස් කරනවා. සුදු ගුණා, රතු ගුණා මේ විදිහට කී කල්ලි පිළිවෙලින් සුදු පැහැ ඇති ගුණෙක්ද, රත් පැහැ ගුණෙක්ද අදහස් වෙනවා. ඉතිරි ගුණුන් අදහස් නොකරනු ලැබේ නේද? අන්න ඒකයි. විශේෂණ පදයක් අවශ්‍ය වන්නේ විවිධ හැසිරීම් නැත්නම් විවිධත්වයක් නියෝජනය කරද්දී විශේෂ පදයේ විසිනියම් පදයක් විසින් විවිධත්වයක් නියෝජනය වෙද්දී ඒ විවිධත්වය අතරින් යම් ඒකාකාරීත්වයක් නේද? යම් එක් භාවයක් වෙන් කරලා කියන්නට තමයි අපට විශේෂණ පදයක් අවශ්‍ය වන්නේ. එතනදී විශේෂණය නැත්නම් විශේෂණය හෙවත් වෙනස් කිරීම කරන ලබන වෙනස් කිරීමට ලක්වන පදේ මොකද්ද? විශේෂ්‍ය. සේතෝ ගෝනෝ කියන පදේ විශේෂණ පදේ මොකද්ද? සේතෝ. විශේෂ්‍ය ගෝන. නේද? අන්න ඒක මතක තියාගන්න. විශේෂණයේ සේත සුදු පාට කියන එක විශේෂ්‍ය ගෝනා මේ ගුණා කියන පදේ.
ඒ විශේෂණ පදයෙන් විශේෂ වීමට ලක්වනද? 51 වෙනි අංකේ කියනවා ඉංග්‍රීසි භාෂාවේ ගුණ වචන හේවත් විශේෂණ පදවලට විභක්ති යෙදීමක් නැහැ. සෑම ලිංගයේදීම හැම විභක්තියේදීම නිපාත පදමෙන් වෙනස් නොවී සිටිති. යන්නේ ඒක ඒ භාෂාවට අන්නන්නේ නේද? ඒක අපේ භාෂාවට පාලියට ඒ ලක්ෂණේ නැහැ නේද? අපි කීවොත් beautiful man කීවොත් මේ කාරණේ එහෙමයි. ඒ වගේම man නැතුව men කියලා ගත්තොත් beautiful men. අන්න ඒකවචන බහුවචන භාව වෙනස් වුණා කියලා විශේෂණ පදේ වෙනස් වීමක් නැහැ. ඊළඟට beautiful woman කියලා ගත්තොත් ඉත්තිලිංග පුල්ලිංග භේදයක් නැහැ. ඒකයි මේ කියන්නේ. කල්පනා කරලා බලන්න කවුද? වෙනස් වෙන්නේ නැහැ නේ. සිංහලෙදිත් වෙනස් වෙන්නේ නැහැ. දැන් සුදු ගොනා සුදු ගොන්නු වෙනස් වීමක් නැහැ. ඒකම විදිහට. ඔව්. ඒක ගොඩක් හේතුව තමයි අපි දැන් සිංහල භාෂාවේදී නම් මේ විභක්ති ලොක් කරලා තමයි අපි පරිහරණය කරන භාෂාව. නමුත් මෙතනදී එහෙම විභක්ති ලොක් කිරීමක් නැහැ. විභක්ති ලොක් වුණොත් එනවා නැත්නම් සමාස වුණු අවස්ථාවකදී සේතෝ කියන පදේ සේත. ඒකනේ සේත ගෝනෝ කියන්නත් පුළුවන් සේත ගාවී කියන්නත් පුළුවන්. ඒ විභක්ති ලොක් වුණ අවස්ථාව. ලොක් නොවි වෙන පාවිච්චි වුණොත් විභක්ති නම් ගන්නට. සේතෝ ගාවෝ සේතෝ ගෝනෝ සේතා ගාවි හැම එන්නට ඕන. ගාවි නැත්නම් සේතා ධේනු ඔන්න විදියට එන්නට ඕන. ඉත්තිලිංග පුල්ලිංග බෙහෙදේදී. පාලි භාෂා විශේෂණ පදේ විශේෂ පදයාගේ ලිංගය විභක්තිය සංඛ්‍යාව භජනය කරනවා. ඒක බලා ගන්නත් නේද? අපි ගන්නා විශේෂණ පදයක් මොකද්ද? සේත. මේක තමයි විශේෂණ පදය. හරිද? ලිංග විභක්ති වචන. පළවෙනි අවස්ථාව පුල්ලිංග වුණොත් බලන්න මෙන්න මේ කාරණා තුන අනුව මේ සේත කියන පදේ වෙනස් වෙනවා. නේද? මේ කරුණ අනුව. එතකොට අපි විභක්තිය පඨම විභක්තියෙන්ම ගමුකෝ. ඒ විභක්තිය අනුවත් වෙනස් වෙන්නට ඕන. පුල්ලිංග අවස්ථාවේදී ගත්තොත් සේතෝ මේක මොකක්ද අරගෙන තියෙන්නේ? ගෝනෝ කියන શબ્දේ නේද? ගෝනෝ. ඉත්තිලිංග අවස්ථාවේදී නම් සේතා ගාවි. නපුංසකලිංග අවස්ථාවේ නම් සේතං වත්තං නේද? බලන්න මේ එකම සේත શબ્දයේ පුල්ලිංගෙදි සේතෝ, ඉතිලිංගෙදි සේතා, නපුංසකලිංගෙදි සේතං. මේ එක වචන. ඒක වචන. බහුවචන අවස්ථාවේදී සේතා ගෝනා සේතා ගාවි ඒ විදිහටම ගමු. සේතානි වත්තානි සේතා පුල්ලිංග බහුවචන, ඉත්තිලිංග බහුවචන සේතා, සේතානි නපුංසකලිංග බහුවචන. ඔන්න ඕකයි මේ ඡේදය තුල කියන්නේ. සේත කියන විශේෂණ පදයේ ලිංග විභක්ති වචන අනුව, ඒ කියන්නේ විශේෂ්‍ය පදයාගේ ලිංගය විභක්තිය වචනය අනුව මේ විදියට වෙනස් වෙනවා. මේ අවස්ථාවට මොකක්ද කියන්නේ?
තුල්‍යාධිකරණ නැත්තම් තුල්‍යාධිකරණ සමානාධිකරණ. සමානාධිකරණ. ඒක විශේෂයි. මතක තියාගන්න. මේ අවස්ථාවට අපි විශේෂ නමක් කියනවා තුල්‍යාධිකරණය. අනස් 3 යටතේ කියනවා සංසය. නැත්තම් සමානාධිකරණනේ. එහෙම. තුල්‍යාධිකරණ නැත්නම් සමානාධිකරණ අවස්ථාව. සේතං වත්ත. ඊළඟට 52 අංකය කියනවා ගච්ඡන්ත පචන්ත ගච්ඡමාන ආදී අන්තමාන ප්‍රත්‍යාන්ත කිතක පදයන්ත විශේෂණ පද වශයෙන් තුන් ලිංගුවෙහි යෙදෙන බව කියන ලදී. දැන් මෙතනදී මේ ගුණ නාමයක් නසේත කියන පදය ගත්තේ. ඊට අතිරේකව කිතක පදයකුත් ගන්න පුළුවන් නේද? දැන් අපි කීවොත් යන ස්ත්‍රිය කීවොත් එතනින් අදහස් වෙන්නේ නැහැ වතර බන ස්ත්‍රිය. එතනින් අදහස් වෙන්නේ නැහැ වෙන ක්‍රියාවක් කරන එක. ඒකාන්තයෙන් යන. එහෙනම් මේක විශේෂණ පදයක්. ඒකයි කියන්නේ. බොහෝ සර්වනාමයෝද සංඛ්‍යා නාමයද අන්‍ය පදයන්ට විශේෂණ වෙති කියලා නේද? සර්වනාම. දැන් අපි කීවොත් මේ පෑන් දෙක අරගෙන එක පෑනක් අයින් කරනවා. මේ පෑන පෙන්නලා මම කියනවා අනිත් පෑන නැත්තම් ඉතිරි පෑන. එහෙනම් එතනදී අපිට ඊතර කියන ශබ්ද පාවිච්චි කරන්න පුළුවන්. අනෙක් පෑන, අනෙක් පෑන. ඊතරං ලේඛනින් කියලා ගන්නට පුළුවන්. නේද? අන්න එහෙනම් ඒකෙන් අදහස් වෙන්නේ සර්වනාම පදයක් අපට යමක් විශේෂණ කරන්නට ගන්න පුළුවන්. ඊළඟට සංඛ්‍යා නාම නේද? පංච පුරිසා නේද? ඊළඟට පංච පුරිසා දස පුරිසා නේද? අන්න පුරුෂ කියන ශබ්දය විශේෂණ කරනවා පංච දස ආදී සංඛ්‍යා නාම වලින්. 53 අංකයටද කියනවා තවත් අවස්ථාවක් මයිහං ගෝනෝ මගේ ගොනා බ්‍රාහමනස්ස පුත්තෝ යයි කී කලෙහි ගොනාද පුත්‍රයාද අන්‍යයන්ගේ ගොනුන්ගෙන්ද පුත්‍රයන්ගෙන්ද වෙන් කරනු ලැබේ. ඒක නිසා මයිහන් බ්‍රාහ්මනස්ස යන පද දෙක පිළිවෙලින් ගෝනෝ පුත්තෝ යන පද දෙකට විශේෂණ වේ. මෙසේ භින්නාධිකරණයෙන් සිටි කල්හි විශේෂණයේ විශේෂ පදයාගේ ලිංගයද විභක්තියද සංඛ්‍යාවද නොගනී කියලා කියනවා. විශේෂණ පදයක දෙවෙනි අවස්ථාව. විශේෂණ පදයේ දෙවෙනි යෙදීම තමයි භින්නාධිකරණය. එකකින් අදහස් වෙන්නේ ලිංගව විභක්ති වචන අසමාන. නේ. උදාහරණයක් කරන් තියෙනවා මයිහං ගෝනෝ මයිහං ගෝනෝ කියලා. නේද? මයිහං ලිංගය මොකද්ද? මයිහං කියන පදේ ලිංගුව ස්ථිරව කියන්න පුළුවන්ද? පුල්ලිංග. ඔව් මෙතනදී පුල්ලිංගයි. හැබැයි මයිහං කියන පදේ තිලිංගික පදයක්. ඔව් තිලිංගිකයි. ඔව්. ඒක නිසා ස්ථිරව කියන්න බෑ. ගෝණ කියන පදේ ලිංගුව පුල්ලිංගයි. ඒක නිසා මෙතනදී මයිහං කියන පදේ පුල්ලිංග අවස්ථාවෙන් තමයි යෙදලා තියෙන්නේ. ඊළඟට මෙතනදී විශේෂ කාරණේ තමයි විභක්තිය නේද? විභක්තිය වෙනස්. මයිහන් කියන පදේ විභක්තිය මොකද්ද? චට්ටි විභක්තිය නේ. චට්ටි ඒක වචන. චට්ටි ඒක වචනයි. ගෝනෝ කියන පදේ විභක්තිය පඨම ඒක වචන පදයක්. එහෙනම් මතක තියාගන්න මයිහං ගෝනෝ කියන එක සමානාධිකරණ නැහැ. මේ අධිකරණ තුනෙන් එකක් හෝ වෙනස් වෙනවා නම් ඒකට අපි කියනවා භින්නාධිකරණ අවස්ථාවක්. මේ තියෙන්නේ විභක්තිය අසමානයි. විශේෂණයාගේ විභක්තිය චට්ටි විශේෂයාගේ විභක්තිය පඨම. එහෙනම් විශේෂණය සහ විශේෂයේ විභක්තිය අසමාන වුණු අවස්ථාවක් ඒකට අපි කියනවා භින්නාධිකරණයි කියලා. භින්නාධිකරණ. ඔය විදිහට ලිංගු එකිනෙකට අසමාන අවස්ථාවක් වුණොත් ලිංගයේ අසමාන අවස්ථාවක් බාන කියන්නේ පහසුම දේ තමයි තස්සා පුත්තෝ. තස්සා පුත්තෝ හරියටම හරියට. ලිංගු අසමාන අවස්ථාවක් මේ කියන්නේ.
ලිංගයේ අසමාන වීම නිසා භින්නාධිකරණ වීම. තස්සා පුත්තෝ තස්සා මොකද්ද ලිංගුව? ඉත්තිලිංගයි පුල්ලිංගයි. අන්න හරි. මේක වෙනස් වෙන්නේ. මේක ඉත්තිලිංගයි. පුත්තෝ කියන වචනේ පුල්ලිංගයි. ඒක විභක්ති වලටත් වෙනවා නේද? ඔව්. විභක්ති දෙකක් වෙනස්. විභක්තිත් වෙනස් නේ. මේක චට්ටි භක්ති, මේක පුත්තෝ පඨමයි භක්ති. වචන වශයෙන් වෙනස් වෙන අවස්ථාවක් කියන්නේ. කඤ්ඤානං භත්තං. අන්න හරි. කඤ්ඤානං භත්තං මේක ඇත්තටම ඇවිල්ලා ඒ තුනටම උදාහරණයක්. හොඳ උදාහරණයක්. ලිංගත් වෙනස්, විභක්තිත් වෙනස්, වචනත් වෙනස් නේද? මේක බහුවචනයි. මේක ඒක වචන. එහෙනම් මතක තියාගන්න ලිංග වෙනස් අවස්ථාවක් භින්නාධිකරණයි, වචන වෙනස් අවස්ථාවක් භින්නාධිකරණයි, විභක්ති වෙනස් අවස්ථාවක් භින්නාධිකරණයි. මේ තුනෙන්ම එක දෙකක් වෙනස් වෙනවා නම් නැත්නම් තුනම වෙනස් වෙනවා නම් ඒත් භින්නාධිකරණයි, විශේෂණය සහ විශේෂය. අන්නේ අවස්ථාවක් තමයි කතා කරන්නේ. මෙසේ භින්නාධිකරණයෙන් සිටි කල්හි විශේෂණයේ විශේෂ පදයාගේ ලිංගයේද විභක්තියද සංඛ්‍යාවද නොගනී. මම හිතන්නේ ඔය කරුණු ටිකෙන් පැහැදිලි වෙන්නට ඕන. මේ ටිකයි ඒ මෙතන අන්තිමේ 53 ඡේදයෙන් විග්‍රහ කරන්නේ. එහෙනම් ඒ පාඩමේ කොටස හොඳට බලා ගන්න. මේ නාම විශේෂණ පද මොකද නාම පදයක් විග්‍රහ කරද්දී ඊට අදාළ විශේෂණ පද පිහිටවන්නට අපි හරියටම දැනුවත් වෙන්නට ඕන. එහෙම නැති වුණොත් නාමය වෙන විභක්තියක් දැන් සමානාධිකරණයෙන් පිහිටන්න ඕන අවස්ථාවක නාමයට අදාළ විභක්තියෙන් නොවුනොත් නාම විශේෂණය පිහිටවන්න සම්පූර්ණ අර්ථ විකෘතියක් එන්න පුළුවන් පරිවර්තනයක් තුළ. ඒක නිසා ඒ පිළිබඳ විශේෂයෙන් අපි සැලකිලිමත් වන්නට ඕන. මේ පාඩම ආය ආයි කියවන්න ඊළඟට විශේෂ කරුණු තමන්ගෙම කෙටි සටහනක් හදාගන්න. මේ පාඩමේ යෙදෙන ගමන් කලින් මෙතෙක් කළ පාඩම් සිහිපත් කරමින් ස්මරණය කරමින් මේ අභ්‍යාස මාලාවේ යෙදෙන්නයි තියෙන්නේ. එහෙම කළොත් මේක පහසුවෙන් කරගෙන යන්නට පුළුවන්. එහෙනම් ඊළඟ අභ්‍යාසයට සූදානම් වෙලා ඉන්න. අද දවසෙත් මෙතනින් අපි පාඩම අවසන් කරනවා. පුරුදු විදියට අද දවසේ මේ පාඩම අපි සිදු කරද්දී භාෂා ව්‍යාකරණයක් ඇතුළත් පාලි භාෂා ව්‍යාකරණයේ ලෝක පහළ වුණු සියලු බුදුරජාණන් වහන්සේලා අත්නුහැර පාවිච්චි කළ භාෂාව පිරිසිදු මේ පාලියයි පෙළ දහම විකාශනය වුණු නැත්නම් පෙළ දහම දේශිත මාධ්‍යයයි පාලි භාෂාව. නිසා එබඳු භාෂාවක් බොහොම ගෞරවයෙන් හැදෑරීම සිදු කරන්නේ. ඒ හැදෑරීම තුළ ඔබෙත් මගෙත් චිත්තසංතානිය යම්තාක් කුසලයක් රැස් වුණා නම් ඒ හැම කුසලයක්ම අපි මේ වෙලාවේ සිහිපත් කරගමු, අදිෂ්ඨාන කරගමු. පින් කැමැති සියලු සත්වයෝ සතුටින් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට නිවන් පිණිස මේ කුසලයන් උපකාරීම වේවා කියලා මෛත්‍රී පූර්වාංගම අදිෂ්ඨාන පිහිටුවමින් දවසට නියමිත පාඩම අවසන් කරනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි.